शुभ ginamita Magayam Hallelujah Magimulu hatapati Magayam Hallelujah Magimulu shakti
සුබදෑසනක් ඔබ සියලු දෙනාටම ජීවමානව යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උතුම් වූ නාමයෙන් මේ උදෑසන ඔබ සියලු දෙනා පිළිගන්නවා. අද අන්තර්ජාලය ඔස්සේ අප සමග සහභාගී වෙන්නව සියලු දෙනාම ප්‍රේමණීය දෙවියන් වහන්සේගේ නාමයෙන් ඔබ සියලු දෙනාම පිළිගන්නවා. ඉතින් මේ උදෑසන ඔබට යමක් කියන්න අවශ්‍යයි. දවසේ යම් කෙනෙක්ට සභාවකට යන්න බැරිව ඉන්නවා නම් ඔබට මේක අවස්ථාවක් කරගන්න පුළුවන්. අපේ නමස්කාරය ඔවුන් සමග ඒ ලින්ක් එක YouTube ලින්ක් එක ඔවුන් සමග බෙදාගෙන ෂෙයා කරගෙන අපගේ නමස්කාරයට එකතු වෙන්න කියලා ඔවුන්ව ධෛර්යමත් කරන්න පුළුවන්. ඉතින් මේ උදෑසන අපි දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන්නට යනවා. අපි පළමුවෙන් උන්වහන්සේගේ පාමුල සිටමින් අපි උන්වහන්සේගේට යාඥා කරමින් අපි අද දවසේ උන්වහන්සේට බාර කරමු. චුමාන දෙවි ස්වාමිනේ අපි මේ උදෑසන අපි වහන්සේට බාර වෙනවා ස්වාමිනේ. පියාණනි අද දවසේ ඔබ වහන්සේව නම දින්නට අපිට දුන්නා වූ කරුණාව ගැන ස්තුතිවන්ත වෙනවා ස්වාමිනී. සභා පවුලක් හැටියට ඔබ වහන්සේගේ පාමුල ඉඳමින් ඔබ වහන්සේව අත්දකින්නට ඔබ වහන්සේගේ නාමය ඔසවන්නට දුන්නා වූ කරන්නට දුන්නා වූ කරුණාව ගැන ඔබ වහන්සේට ස්තුතියි ස්වාමිනී. පියාණනි අද දවසේ අප සමග සිටිනා වූ හැම කෙනෙක්ම බාර ගන්න ශුද්ධමෙන් වහන්සේ හැම කෙනෙක්ම ඔබ වහන්සේ ආලේප කරන්න, ඔවුන්ගේ හදවත සූදානම් කරන්න, ඔබ වහන්සේ ඔවුන්ගේ මනස සූදානම් කරන්න, ඔවුන්ගේ මුළු ආත්මය ඔබ වහන්සේට බාර කරනවා ස්වාමිනී. මේ වෙලාවේදී ඔවුන් සමග සිටින්න අද දවසේ ඔබ වහන්සේ උන්ට කතා කරමින් ඔබ වහන්සේගේ බලය, ඔබ වහන්සේගේ පරාක්‍රමත්වය, ඔබ වහන්සේගේ තේජස උන් ඉදිරියේ දකින්නට සලස්වන්න කියලා ඔබ වහන්සේට ආඥා කරනවා ස්වාමිනේ. අද දවසේ අපි ඔබ වහන්සේගේ දරුවන් හැටියට නමස්කාර කරන්නේ අපේ ජීවමාන වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උතුම් වූ නාමය නිසාය. ආමෙන්. හොඳයි. සුදු යෝහන් පළවෙනි පරිච්ඡේදයේ 12 වෙනි පදයේ මේසේ කියනවා. නමුත් යම් පමණ දෙනෙක් උන්වහන්සේ පිළිගත්තෝද, එනම් උන්වහන්සේගේ නාමය කෙරෙහි අදාගත්තෝද, ඔවුන්ට දෙවියන් වහන්සේගේ දරුවන් වන්ට උන්වහන්සේ බලය දුන්සේක. මේ උදෑසන උන්වහන්සේ කියනවා උන්වහන්සේගේ දරුවන් වෙන්න උන්වහන්සේ අපිට බලය දීලා තියෙනවා කියලා. ආමේන්. මක්නිසාද උන්වහන්සේ අපේ මිදීමේ වීරයා. උන්වහන්සේ අපිව මුදවලා මේ උදෑසන උන්වහන්සේගේ දරුවෙක් කරගෙන තියෙනවා. ඒ සාතන්ගේ බලකොටුව බිඳලා ඒ පාපේ බැමි වලින් අපිව නිදහස් කරලා අද දවසේ අපිට උන්වහන්සේට ප්‍රශංසා කරන්නට උන්වහන්සේ අපිට ආශිර්වාද කරලා තියෙනවා. ඒ වගේම උන්වහන්සේ අපිව මේ ලෝකේ තියලා යන්න නෙමෙයි උන්වහන්සේ ආවේ. උන්වහන්සේගේ රාජ්‍යයේ දරුවන් හැටියට ජීවත් වෙන්න. ආමෙන්. ඒ නිසා අපි ප්‍රීතියෙන් උන්වහන්සේට ගායනා කරන්න යනවා. නිදීමේ වීරයා නිතින් මට දෙමින්. නිදීමේ ප්‍රේමයාලේ
උන්වහන්සේ ප්‍රශංසා කරමු. මක්නිසාද? උන්වහන්සේ අපේ මිදීමේ වීරයා. උන්වහන්සේ අපේ පාපේ කමා කරලා අද දවසේ අපි උන්වහන්සේගේ දරුවන් හැටියට උන්වහන්සේ අපව තෝරගෙන තියෙනවා. ඒ නිසා අපි උන්වහන්සේට ප්‍රශංසා කරමින් මේ උදෑසන අපි උන්වහන්සේට ගෞරවය කරමු. ඒ සර්ව බලධාරී, ඒ සර්ව පරාක්‍රම දෙවියන් වහන්සේට අපි নমස්කාර කරමු. සර්ව බලධාරී යෙහෝවා ස්වාමී අපගේ දෙවිඳුන් පොළවේ රජිඳුන් සර්ව බලධාරී යෙහෝවා ස්වාමී අපගේ දෙවිඳුන් පොළවේ රජිඳුන් මහිමය වේවා ස්තුති වේවා පැසසුම් වේවා ගෞරව වේවා මහිමය වේවා ස්තුති වේවා පැසසුම් වේවා ගෞරව වේවා. හල්ලුයා ස්වාමීනි උන්වහන්සේ ප්‍රශංසා කරනවා. ස්වාමීන් වහන්සේට ගෞරව වේවා. වහන්සේ තේජසේ දෙවියන් වහන්සේ වහන්සේ ප්‍රශංසා කරනවා ස්වාමීන්. වහන්සේට මහිම දෙනවා ස්වාමීන්. වහන්සේ ජීවමාන නිසා වහන්සේ ස්වර්ගයේ වැඩවසන්නා වූ ජීවමාන එකම දෙවියන් වහන්සේ නිසා වහන්සේට ස්තුති කරනවා ස්වාමීන්. හalleluya ස්වාමීන් වහන්සේ අද දවසේ අප සමග ඉන්නා වූ එම්මානුවෙල් දෙවියන් වහන්සේ නිසා වහන්සේට ගෞරවය දෙනවා ස්වාමීන්. හalleluya ස්වාමීන්. හalleluya ස්වාමීන්. අපේ රජුන්ගේ රජය ස්වාමීන්ගේ ස්වාමීන්ට වහන්සේට ස්තුති කරනවා ස්වාමීන්. හalleluya දෙවියන් වහන්සේ සියලු මහිම ගෞරවය ඔබ වහන්සේට මේ උදෑසන අපි පුද කරනවා ස්වාමීනි. මක් නිසාද අපිව ගැලවුව එකම දෙවියන් වහන්සේ නිසා. හalleluya ස්වාමීනි. හalleluya 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 අපි කියමු. සර්ව බලධාරී යෙහෝවා ස්වාමී අපගේ දෙවිඳුන් පොළවේ රජිඳුන් මහිමය වේවා ස්තුති වේවා පැසසුම් වේවා ගෞරව වේවා. සර්ව බලධාරී යෙහෝවා ස්වාමී අපගේ දෙවිඳුන් පොළවේ රජිඳුන් මහිමය වේවා මහිමය වේවා ස්තුති වේවා පැසසුම් වේවා ගෞරව වේවා මහිමය වේවා ස්තුති වේවා පැසසුම් වේවා ගෞරව වේවා මහිමය වේවා මහිමය වේවා ස්තුති වේවා පැසසුම් වේවා ස්වාමීනි ගෞරව වේවා. ස්වාමීනි ඔබ වහන්සේට සියලු මහිමය දෙනවා ස්වාමීනි මේ උදෑසන. හalleluya ස්වාමීනි. මේ දැසන ඔබගේ සිතුවිලි මේ වෙලාවේදී බය වෙලා ඇත්තේ මේ ලෝකේ තත්ත්ව නිසා ඔබ මේ වෙලාවේදී මොනවද කරන්න කියලා හිතාගන්න බැරුව ඇති. ඔබ මුදෑසන උන්වහන්සේව සොයනවා ඇති. උන්වහන්සේට ගීතිකා කියනවා ඇති. ඔබ මේ වෙලාවේ වේදනාවෙන් යනවා ඇති. ඔබ පාළු වෙන්නේ තනි වෙලා ඉන්නවා ඇති. ඔබ වෙලාවේ අඳුරේ ගමන් කරනවා ඇති. උන්වහන්සේ කියනවා පහනක් ලෙස උන්වහන්සේ එනවා කියලා එළිය දෙන්න. ඔබ මේ වෙලාවේදී ඔබගේ හිත මේ ලෝකයේ දේවල් වලට දුවලා ඇති. ඒ තණ්හා වුණු හිත මේ වෙලාවේදී නිමන්න උන්වහන්සේ ඔබ ළඟට එනවා. ඔබ මේ වෙලාවේ මොන සිතුවිල්ලක සිටියත්
ඔබ වේදනාවෙන් හිටියා. උන්වහන්සේ මේ වෙලාවේදී ඔබේ කඳුලේදී ඔබගේ සතුටේදී උන්වහන්සේ ඔබ ළඟ ඉන්නවා. උන්වහන්සේ ඔබට ලං වෙලා ඉන්නවා. මේ ගීතය ගායනා කරන අතර උන්වහන්සේ ඔබ ළඟට එනවා. ඔබ තනි වෙලා නැහැ. ස්වාමිනී මේ වෙලාවේදී අපි විශ්වාස කරනවා මොන තත්ත්වයක වුණත් ඔබ වහන්සේ අප සමග ඉන්නවා. අපි මේ වෙලාවේදී ඔබ වහන්සේගේ හදවතට
ලං වෙලා. ඒ වගේම ඔබ වහන්සේත් අපේ හදට ලං වෙලා ඉන්නවා ස්වාමීනි. ඔබ වහන්සේගේ වචනේ කියනවා. මෙන්න මම දොර ළඟ සිට තට්ටු කරමි. යමෙක් මාගේ හඬ අස්සා දොර ඇරියොත් මම ඔහු සමග ඇතුල් වෙනවා කියලා ස්වාමීනි. ඉතින් මේ උදෑසන ඔබ වහන්සේ ඇතුල් වෙලා ඔවුන් සමග ඉන්න ඔබ වහන්සේ පුරුදු වෙලා තියෙනවා. මේ වෙලාවේ අපි ඔබ වහන්සේගේ හදවතට ඔබ වහන්සේගේ දෑතට බාර වෙනවා ස්වාමීනි. අපි තව දුරටත් උන්වහන්සේ ඉදිරියේ සිටමින් අපි මේ වෙලාවේදී උන්වහන්සේගේ පාමුල ඉඳමින් අපි යාඥා කරමු අපේ පාපය ගැන. මේ වෙලාවේ ඔබ ආරාධනා කරා නම් මගේ හදවතට එන්න කියලා. ශුද්ධාත්මයන් වහන්සේ මේ වෙලාවේ ඔබගේ හදවත සෝදිසි කරනවා. අපි දැහැස් වසහාගෙන උන්වහන්සේ ඉදිරියේ උන්වහන්සේට කියමු ස්වාමිනී මගේ පාපය මට කියන්න. ස්වාමිනී අද දවසේ ඔබ වහන්සේගේ දරුවන් හැටියට මේ සත්‍ය පුරා ඔබ වහන්සේට විරුද්ධව අපි පව් කරලා ඇති. අපි පරීක්ෂාවට වැටුණා ස්වාමිනී. අපි සිතින් වචනයෙන් ක්‍රියාවෙන් බොහෝවර ඔබ වහන්සේට දුක් දෙන්න ඇති. ස්වාමිනී අපිට කමා කරන්න. අපිට කමා කරන්න. ස්වාමිනී ඔබ වහන්සේගේ අනර්ඝ රුධිරය ඇති ස්වාමිනී අපිව සෝදන්නේ හැම පාපයකින්. ඒ වහන්සේගේ අනර්ඝ පූජාව ඇති ස්වාමිනී අපිව සදාකාල ගින්නෙන් අපිව මුදවන්න. ඔය ස්වාමිනී ඔබ වහන්සේගේ ලෙයින් අපිව සෝදනවා ස්වාමිනී. ඔබ වහන්සේගේ ඒ ගැලුවා වරුදිරින් මේ උදෑසන අපේ හැම පාපයක්ම සෝදනවා. අපි මේ පෞකමාවේ සිටින අතර අපි ගායනා කරමින් ස්වාමිනී උන්වහන්සේට කියමු ස්වාමිනී හිමෙන් මාව පිරිසිදු කරන්න කියලා.
අපිව සෝදලා දවසේ අපිව වහන්සේගේ දරුවෙක් කරගෙන නැවත වහන්සේගේ පාමුල ඉන්න අපිට ආශිර්වාද කරමු නිසා ස්තුතියි ස්වාමිනේ. ස්වාමිනේ අපේ බලාපොරොත්තුව වහන්සේ සමග විසීම. තිනේ දරුකම අපිට දුන්න නිසා වහන්සේට ස්තුතියි ස්වාමිනේ. අපේ හැම දෙයක්ම වහන්සේට බාර කරමින් මේ නමස්කාරයත් මේ ප්‍රශංසාවත් අපිට බාර කරන්නේ අප නිසා මැරුණු යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උතුම් වූ නාමයෙන්. ආමෙන්. හොඳයි. අද දවසේ නියමිත දැන්වීම් දෙකක් තිබෙනවා. එකක් තමයි ඔබට අවශ්‍යතාවයක් තිබෙනවා නම් යම් කිසි දෙයක් සම්බන්ධව දේවගැතිතුමාට හෝ පන්ති මූලිකයන්ට ඒ බව දැනුම් දෙන්න. එතකොට අපිට හැකියාවක් තිබේ ඔබට උදව් උපකාර කරන්න. ඒ වගේම සෑම ඉරුදිනකම 4 සිට 5 දක්වා දේශීය උදෙසා යාඥාවක් යොදාගෙන තිබෙනවා. ඉතින් ඒ කාලය තුල ඔබගේ යාඥාවන් ඔප්පු කරන්න දෙවියන් වහන්සේට පවුලක් හැටියට. ඒ වගේම ඔබගේ දසෙන් කොටස ඔබගේ පූජාවන් හැම ඉරුදිනකම සූදානම් කර තබා ගන්න. ඔබ නැවත සභාවට එන දවසකට ඔබට පුළුවන් ඒක ගෙනවෙත් දේවගැතිතුමාට හෝ ගබඩාකරුට ඒක දීලා ඒ ගැන සාතිකයක් ලබා ගන්න. ඉතින් දැන් මේ පමණයි. අපි අද දවසේ දේව වචනේ කියවීමට සවන් දෙමු. බයිබල් කියවීම පිලිප්පි 4 වන පරිච්ඡේදයේ 10 වන පදයේ සිට 13 වන පදය දක්වා. පිලිප්පි 4 වන පරිච්ඡේදයේ 10 වන පදයේ සිට 13 වන පදය දක්වා. තුති පඬුරු පිළිගැනීම. බොහෝ කලකට පසු මාගෙන කල්පනා කිරීමට ඔබ නැවත පිබිදුණු බැවින් සමිදානන් වහන්සේ තුල මම අතිශයින් ප්‍රීති වෙමි. කවදත් ඒ කල්පනාව ඔබ තුල තිබිනි. එහෙත් එය පෙන්වීමට ඉඩ ප්‍රස්තාවක් නොවිය. මා මෙය කියන්නේ මට ඇති හිඟකමක් නිසා නොවේ. මන්ද මම කුමන තත්වයක සිටියත් ඇති දෙයින් සතුටු වීමට ඉගෙනගෙන සිටිමි. මම පහත් තත්වයක සිටින්ටද සමෘද්ධව සිටින්ටද දනිමි. මා කුමන තත්වයක කොහි සිටියත් සෑහීමට පැමිණ සිටින්ටත් සාගින්නෙන් සිටින්ටත් සමෘද්ධව සිටින්ටත් අග හිඟකම් ඇතිව සිටින්ටත් හැකි රහස ඉගෙනගෙන සිටිමි. මා බලවත් කරන තැනැන් වහන්සේ තුල මට සියලු දේ කළ හැකිය. දෙවියන් වහන්සේගේ වචනයට ස්තුති වේවා. ආමේන්. සුබ උදෑසනක් ඔබ සියලු දෙනාටම. මෙවැනි කාලයක ස්වාමින් වහන්සේ තුල අපට නැවත මෙවැනි දේව මෙහෙයකට සම්බන්ධ වීමට තිබෙන හැකියාව ගැන උන්වහන්සේට අනේක වාරයක් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අපි සියලු දෙනාම මේ උදෑසන නිරෝගීකමින් සිටින නිසා අපි උන්වහන්සේට අපේ සිතින් එක වතාවක් ආමේන් කියලා කියමු. ඉතින් අද මේ කාලය ගැන මම සිහිපත් කරනකොට අපි දන්නවා අපි සියලු දෙනාම බොහොම ජාතියක් හැටියට පවුලක් හැටියටත් සභාවක් හැටියටත් අමාරු කාලයක් තුලින් යන්නේ. මොකද වසංගත කාලයක් කියන්නේ ඔබටත් මටත් කළ නොහැකි දෙයක්. මෙච්චර වෛද්‍ය විද්‍යාව දියුණු ලෝකයක් වෙලත් අපි දන්නවා මේ වසංගතයත් එක්ක අපි තාම මේ ප්‍රශ්න ඇතිව අපි සටන් කරනවා. නමුත් මේ කාලය ගැන සිතනකොට මට මතක් වෙන දෙයක් තමයි අපි ටිකක් හරි බැලුවොත් එදා මිසරවරුන්ගේ ජීවිතය ගැන. ඊජිප්තුවරුන් නැත්නම් මිසරවරුන් ඒ කාලේ අපි බැලුවොත් අපි හරව ගත්තොත්
නික්ම යාම පොතේ අපි දකිනවා 7 වෙනි පරිච්ඡේදයේ සිට දිගටම පීඩාවන් 10ක් ගැන බයිබලයේ සඳහන් වෙනවා. ඉතින් මේ පීඩාවන් ගැන අපි සිතනකොට අපි දන්නවා අපිට මට මතක් වෙන හැම වෙලේම දෙයක් තමයි අපි බයිබලයේ දන්නවා අපි හැම වෙලේම කියන වසංගතයක් අපේ කූඩාරමට එන්නේ නැහැ කියලා. ඉතින් අපි ඒ ගැන බොහොම ප්‍රසිද්ධ ගීතිකාවකුත් කියනවා වසංගතයක් උන්වහන්සේගේ ලේවල කරුණාව නිසා අපේ නිවෙස් වලට පැමිණෙන්නේ නැහැ. නමුත් අපි ගත්තොත් පොඩ්ඩක් එදා මිසරවරුන් නැත්නම් එදා ඊශ්‍රායල් වරුන් මේ පීඩාවන් යන විට හැසිරිච්ච විදිහ ගැන අපි පොඩ්ඩක් හිතුවා නම් අපි තේරුම් ගන්න දෙයක් තමයි දැන් පළවෙනි පීඩාව තමයි නයිල් ගඟේ වතුර ලේ බවට පත් වුණා. දැන් නයිල් ගඟ කියන්නේ මුළු ඊජිප්තුවේම ප්‍රධාන ජලය ලබා දෙන්නා වූ නදියක්. දැන් මේ නදිය ලේ වලට පත් වුණාම ඔවුන්ට දැන් මිස්රවරුන්ට පමණක් නෙමෙයි මේ පීඩාවෙන් යම්කිසි අපහසුතාවයකට පත් වුණා ඊශ්‍රායල් වරුනුත්. ඉතින් ඊශ්‍රායල් වරුන්ට වතුර ගැනීමේ අමාරුවක් තිබ්බා. ඒගොල්ලන් කලින් දවසේ පුරවාගත්ත බාල්දි සමහර විට හිස් වෙන්න ඇති. නාන්න එදා වතුර තියෙන්න නැතුව ඇති. ඒ වගේ විතරක් නෙමෙයි. ඒ බයිබලයේ සඳහන් වෙනවා එවිට මාළුවෝ ඔක්කොම මැරුණා කියලා. මාළුවෝ මැරිලා බොහොම දුගඳක් ඒ ප්‍රදේශයේම පැතිරිලා ගියා. ඉතින් දුගඳ කියන එක අපි දන්නවා අපේ ගෙවල් වල කුණු ලොරිය ඇවිල්ලා යනකොට ඒ පැත්තම ගඳ ගහනවා. ඉතින් ඒ වගේ දෙයක් තමයි මාළු ඒ ගඳ ඊශ්‍රායල් වරුන්ටත් දැනුණා. ඔවුනුත් නහය වහගෙන ඉඳ ඇති. ඔවුනුත් මේ වගේ මාස් කැඳගෙන එදා කාලය ගත කරන්න ඇති. ඉතින් ඔවුන්ටත් මේ අමාරුකම දැනුණා. ඒ විතරක් නෙමෙයි අපි දන්නවා දිගටම මේ පීඩාවන් 10 තුල එකක් තමයි මැඩියන් ආවා. මැඩියන් ආවා. මැඩියන්ට පස්සේ යම පළඟැටියෝ. දැන් පළඟැටියෝ ඇවිල්ලා ඔක්කොම වගාවන් විනාශ කරා. ඉතින් හිතන්න සමහර ඊශ්‍රායල් වරුන් වැඩ කරන්න ඇති මිසර වරුන් යටතේ වගාව නාස්ති වුණා. එදා වෙළඳ පොළට නැත්නම් පොළට ආපු එළවලු පළතුරු අඩු වුණා. ඉතින් මිසර වරුන්ට කෑම තිබ්බේ නෑ වගේම ඊශ්‍රායල් වරුන්ටත් යම් කිසි අඩුවක් ඔවුන්ගේ ගෙදරත් තිබ්බා. ඒ වගේම අපි දකිනවා බයිබලයේ සඳහන් වෙන ගව පට්ටි එළුවන් අශ්වයන් ඔක්කොමලටම ලෙඩ රෝග ආවා. හැබැයි බයිබලයේ කියනවා මේ ලෙඩ රෝග සතුන්ට එන විට ඊශ්‍රායල් වරුන්ගේ ගව පට්ටි වලට ආවේ නැහැ කියලා. ඉතින් වෙනසක් තිබුණත් Tamanගේ අසල්වැසියාගේ ගව පට්ටියට ලෙඩ හැදිලා මේ සත්තු මැරෙනකොට ඒ මිනිස්සු අඬනකොට හැමදාම අපිට හම්බ වෙන මිනිස්සු එවැනි අපහසුතාව වලට පත් වෙනකොට ඒ වේදනාව ඊශ්‍රායල් සහෝදර සහෝදරියන්ටත් දැනෙන්න ඇති. ඉතින් මේ බිය තියෙන්න ඇති. හැමෝම සමහර කොටසක් ශක්තිමත්ව දෙවියන් වහන්සේගේ සැලැස්ම තේරුම් ගන්න ඇති. ඒ වගේම තව සමහර කොටසක් පුංචි ළමයි වැඩිහිටියෝ සමහර ජීවත් වෙච්ච සෙනග අතර කොටසක් මේකත් එක්ක කලබල වෙන්න ඇති. ඔවුන් සිතන්න ඇති දැන් හෙට ආවා මගේ අසල්වැසියට අද කියනවා මගේ ගෙදරට. ඉතින් අද ඔබටත් මටත් දැනෙන්නාව මේ අසුන් මේ අස්තිරතාවය එදා ඔවුන්ටත් දැනුණා. හැබැයි ඔවුන්ට එදා මෝසස් හිටියා. මෝසස් දිගටම කිව්වා වෙන්න තියෙන දේ ගැන උන්ට කිව්වා. ඒ වගේම ඒ වෙනකොට මිනිස්සු කලබල වෙනකොටත් සංසුන් කරන්න ඔවුන් සමග මෝසස් හිටියා. අද අපිත් එක්ක ජීවමාන යේසුස් වහන්සේ ඉන්නවා. ශුද්ධාත්මයන්න් වහන්සේ ඉන්නවා. අපේ පල්ලියේ දේවගැති තුමාලා ඉන්නවා. ඉතින් ඒ වගේ ඔවුනුත් අපිට කියන එකම එක පණිවිඩය තමයි කලබල වෙන්න එපා. උන්වහන්සේගේ ශක්තිය තේරුම් ගනිමින් ජීවත් වෙන්න කියන එක. ඒ වගේම අපි දන්නවා ඒ කාලේ ඒ අන්තිම පීඩාව වුණේ මිසරයේ පළමු කුළුඳුල් දරුවා
ගේ මරණය මේක බොහොම වේදනාවන්ත දෙයක් වුණා. නමුත් මෝසස් පැහැදිලිවම කිව්වා ඒ හිසොප් අත්තෙන් ඒ බැටළු ලේ හැම ඊශ්‍රායල් වරුන්ගෙම නිවසේ ගල්වන්න කියලා. නැත්තම් සලකුණු කරන්න කියලා. මොකද මරණීය දේව දූතයා මුළු මිසරය හරහා ගමන් කරන විට මේ ලේ සලකුණ දැක්කම ඒගේ අතරින බව. ඉතින් ඒ වගේම හැබැයි ඒ විතරක් නෙමෙයි. එදා රෑ පාස්කු රෑ ඇත්තටම එදා රෑ ඊශ්‍රායල් වරුන්ට කණ්ඩ નિયમિત කෑම වේලක් තිබ්බා. ඊශ්‍රායල් වරුන්ට හැසිරීම සම්බන්ධයෙන් මෝසස්තුමා යම් කිසි ක්‍රමවේදයක් ඔවුන්ට කියලා තිබ්බා. ඉතින් මේ ක්‍රමවේදය සමග තමයි ඔවුන්ට එදා ඒ ගැලවීම තිබ්බේ. දැන් මිකරුනේ නිකන් අපිට මෝසස් ඉන්නවා. අපිට ප්‍රශ්නයක් නැහැ. ඒ වගේ නෙමෙයි. දෙවියන් වහන්සේ තුලත් සැලැස්මක් තිබ්බා. ඊට ඉස්සෙල්ලා අපි දකින දෙයක් තමයි දැන් ගල් වැටෙන පීඩාවේදී ඔවුන්ට පැහැදිලිවම කිව්වා නිවස ඇතුලේ සිටින්න කියලා. නිවස ඇතුලේ සිටින්න කියලා. දෙවියන් වහන්සේ කිව්වේ නැහැ ඔබට ඕන තැනක ඇවිදින්න පුළුවන්. අනිත් මිනිසුන්ට පීඩා වෙනකොට ලස්සනට සතුටින් ගිහිල්ලා නෑදෑයෝ බලලා සාමාන්‍ය ජීවිතේ ගත කරන්න පුළුවන් කියලා කිව්වේ නැහැ. ඉතින් උන්වහන්සේගේ කරුණාව අපි අගය කළ යුතුයි. ඒ කරුණාව අපි නිකම් සැහැල්ලු නොකළ යුතුයි. දැන් එදා උන්ට පැහැදිලිව කිව්වා හෙට මේ දේ වෙනවා නිවෙස් ඇතුලේ සිටින්න. ඒ වගේම සමහර පීඩාවන් වලදී උන්ට කිව්වා හෙට ගඟේ වතුර මේ වගේ වෙනවා වතුර රැස් කරමින් තබන්න. ඒ වගේම උන්ට කිව්වා අන්තිම එකේදී කිව්වා හෙට දවසේ මරණයේ දේව දූතයා ඒ මුළු මිසරය හරහාම ගමන් කරනවා. නමුත් ඔබේ නිවසට එන්නේ නැහැ. ඔබ එදා රාත්‍රියේ ඔබේ පවුලත් සමග ඒ රාත්‍රිය ගත කළ යුතු ආකාරය පැහැදිලිවම කිව්වා. ඉතින් මේ ක්‍රමවේදය ඊශ්‍රායල් වරුන් අනිවාර්යයෙන්ම අනුගමනය කළ යුතු දෙයක් වුණා. ඔවුන්ට කිසිම ලෙස් විදිහකට දෙවියන් වහන්සේගේ කරුණාව සැහැල්ලුවට ලක් කිරීමට අවස්ථාවක් දුන්නේ නැහැ. ඉතින් ඒ වගේම තමයි අපි අද දවස ගැන සැලකුවොත් අපි දන්නවා බොහෝ ලොකු වසංගතයක් ලෝකේම යනවා. ලංකාවට පමණක් සීමා වෙලා නැහැ. නමුත් මේ වසංගතයට ගොඩක් අය බය වෙලා අපේ සහෝදර සහෝදරියන් බය වෙලා අපේ අසල්වැසියන් බය වෙලා අපි දන්නවා අපේ වැඩිහිටි දෙමව්පියෝ අපි ආරක්ෂා කළ යුතුයි. මේ වගේ අපිට එයින් ආරක්ෂා වීමට බොහෝ දේ අපි කළ යුතු වෙනවා. අපි දුරස්ථතාවය රැකගන්න එක මුඛ ආවරණ පැළඳවීම මේ සියල්ලම පැහැදිලිවම අපිට දීලා තියෙන ඒ ක්‍රමවේදයේ කළ යුතු දේවල් වෙනවා. ඉතින් අපි වගකීව යුතු ක්‍රිස්තියානි දරුවන් හැටියට සභාවක් හැටියටත් අපි පෞද්ගලිකව අපේ ජීවිතේත් අපි මේ සියලු දේම කළ යුතුයි. ඒ වගේම එදා මේ මොනා කරත් එදා මරණීය දේව දූතයා මිසරේ ගමන් කරන කල ඒ බැටළු පෝතකයාගේ ලේ නිසා ඔවුන්ගේ නිවසට ඒ දේව දූතයා පැමිණියේ නැහැ. ඒ වගේම අද දවස ගත්තොත් අපිට යේසුස් වහන්සේගේ ඒ ලේවල ආරක්ෂාව නිසා අපි සියලු දෙනාගේම නිවෙස් වලට මෙවැනි වසංගත එන්නේ නැති බව අපි සභාවක් හැටියට අපි සියලු දෙනාම විශ්වාස කරනවා. මම හිතනවා අපි හැමෝටම අපේ නිවෙස්වල එකට ආමේන් කියන එක කියන්න පුළුවන්. ආමේන් මක් නිසාද උන්වහන්සේගේ ලේ ඒ අනිවාර්යම කියන දෙයක් ආරක්ෂාව තිබෙනවා නම් එවැනි වසංගත අපේ නිවසට එන්නේ නැහැ. නමුත්
අපිට හැසිරිය යුතු ක්‍රමවේදයක් තියෙනවා. උන්වහන්සේගේ කරුණාව අපි කිසිදු ලෙසට සැහැල්ලුවට ලක් නොකර යුතුයි. ඒ වගේම ඒකින් තව පොඩ්ඩක් ඉස්සරහට යනවා නම් සමහර විට මේ උදෑසන ඔබ බොහෝ දෙනාගේ සිත් බොහොම කනගාටුවෙන් ඇති. සමහර අයගේ මේ සභාවේ අපිත් එක්ක ඉන්න සහෝදරයන්ගේ රස්සාවල් අහිමි වෙලා ඇති. තවත් සමහර අයගේ පඩිය ගොඩක් අයගේ වේතනය භාගයයි ඔවුන්ට ලැබෙන්නේ. දැන් ඔක්තෝබර් මාසේ ඉවර වුණා. ඔක්තෝබර් මාසේ පඩිය සමහර අයට ලැබිලා ඇති, සමහර අයට භාගයක් ලැබිලා ඇති, නැත්නම් තවත් සමහර අයට දෙනුම් දීලා ඇති එන මාසේ අපි ගෙවන්නම් කියලා. ඒ වගේම එදිනෙදා ජීවත් වෙන සහෝදර සහෝදරියන්ට ඔවුන්ගේ වෙළඳාම් කරගන්න බැරි වෙලා තියෙනවා. ඉතින් ගොඩාක් අපහසුකම් අපි හැමෝගෙම පවුල්වල මේ මොහොතේ අපි යනවා ඇති. ඒ වගේම අපේ ගෙදර වෙනද තරම් බඩු නැතුව ඇති. මොකද අපිට බඩු ගන්න සල්ලි අපහසුයි. අපේ ගෙවල් වල යම් කිසි හිඟකමක් ඇති. අපේ ජීවත් වෙනකොට අද දවස ගැන හිතුවොත් අපිටත් ඒ අගහිඟකම් බොහෝසේ දැනෙනවා. මට වගේම ඔබලටත් එක දැනෙනවා ඇති. නමුත් අපි දන්න දෙයක් තමයි ඒකයි මම අපේ කියවීමට ප්‍රධාන පරිච්ඡේදය කරගත්තේ මම පිලිපි පොතේ 4 වෙනි පරිච්ඡේදයේ 10 සිට 13. ඉතින් එදා අපි මිසරය ගැන කතා කරා. අද අපි ඉන්න මේ තත්ත්වයේ තියෙනවා COVID-19 එක ඇතුලේ අපි විඳින්නා වූ මේ අපහසුකම් තියෙනවා. ඒ වගේම මේ කණ්ඩායම් දෙක මැද එදා ජීවත් වුණි පාවුල්තුමාගේ ජීවිතය ගත්තා. ඔහු දෙවියන් වහන්සේගේ දරුවෙක්, ඔහු ප්‍රධාන ගෝලයෙක් වෙලත් ඔහුටත් දැනුණා වූ පීඩාවක් තමයි සඳහන් වෙලා තියෙන පිලිපි පොතේ. නමුත් ඒක කියවනකොට අපි දකිනවා ඒ කියලා තියෙන වචන මම හිතනවා අපි බොහෝ දෙනාටම ඒක මේ encouragement එකක් නැත්නම් අපිට ඒක ශක්තියක් ගෙන දෙන්න පුළුවන්. අපි ගත්තොත් 4 වෙනි පරිච්ඡේදයේ 10 වෙනි පදයේ කියනවා බොහෝ කලකට පසු මා ගැන කල්පනා කිරීමට ඔබ නැවත පිබිදුණු බැවින් සමිදානන් වහන්සේ තුල මම අතිශයින් ප්‍රීති වෙමි. 11 වෙනි පදය හරි ලස්සන. උන්වහන්සේ කියනවා මා මේ කියන්නේ මට ඇති හිඟකමක් නිසා නොව මන්ද මම කුමන තත්වයක සිටියත් ඇති දෙයින් සතුටු වීමට ඉගෙනගෙන සිටිමි. 12 කියනවා මම පහත් තත්වයේ සිටින්නද සමෘද්ධිව සිටින්නද දනිමි. කුමන තත්වයක කොහි සිටියත් සෑහීමට පැමිණ සිටින්නත් සාගින්නේ සිටින්නත් සමෘද්ධිව සිටින්නත් අගහිඟකම් ඇතිව සිටින්නත් මේ රහස මම දනිමි. ඉතින් අපි පාවුල්තුමාගේ චරිතය ගත්තොත් අපි දන්නවා පාවුල්තුමාත් බොහෝම ඒ කාලේ බොහොම හොඳ පරම්පරාවකින් පැමිණ තරුණයෙක්. ඔහු හොඳට ඉගෙන ගත්තා ගමාලියල් යටතේ. ඔහුට බොහොම දැනුම සම්බන්ධයෙන් ග්‍රීක භාෂාව සම්බන්ධයෙන් ඔහුට බොහොම හොඳ දැනුමක් තිබ්බා. ඔවුන් ඒ කාලේ ඔහුගේ දෙමව්පියන් ඇත්තට ඔහුට ඒ පරම්පරාව වෙන්නේ ඔහුගේ තාත්තගෙන්. ඒ පරම්පරාව තුල අපි දකිනවා පාවුල්තුමා හොඳ ශක්තිමත් පරම්පරාවකින් පැමිණි ඒ කාලේ නම්බුකාරව ජීවත් වෙච්ච තරුණයෙක්. ඉතින් ඔහු සැපවත් ජීවිතයක් ගත කරා. නමුත් දැන් ඔහුගේ දේශනා කාලය ඇතුළත ඔහුත් අමාරුකම් තුලින් ගියා. අගහිඟකම් තුලින් ගියා. සාගින්‍ය දැනෙන කාලයන් තුලින් ගියා. නමුත් ඒ සියලු දේ තුලින්ම සතුටුව සිටින්නත් තෘප්තිමත්ව සිටින්නත් කියනවා සමෘද්ධිව සිටින්නත් මම ඉගෙන ගත්තා කියලා. මං හිතනවා අපි එක පවුලක් හැටියට අපි ගත්තොත් අපි ඒ දේ අපේ ජීවිතවලටත් කියන්න අපිට උන්වහන්සේගේ කරුණාව තියෙනවා.
අපි හැම වෙලේම මොකක් හරි දෙයක් අඩු වුණොත් සමහර විට හැම වෙලේම අපි අපේ දේවගතිතුමාට කතා කරලා කියනවා මට කණ්ඩ නැහැ කියලා. නැත්තම් අපිට අමාරුකමක් දැනෙච්ච ගමන් අපි බොහොම කලබල වෙලා නැත්තම් හරියට අපිට කෑම වේල හම්බුනේ නැති වුණොත් මට අපි පල්ලියේ වැරදි කියනවා. නැත්තම් අපි අපේ නෑදෑයන්ට බනිනවා. උන්ට තියනවා මගේ අමාරුකම අනුන්ට දැනෙන්නේ නැහැ කියලා. මං හිතන්නේ මේ කාලය තුල අපි අපේ දෙස නැවත බැලීම නැවත හැරි බලන්න කාලය ඇවිල්ලා තියෙනවා. අපේ මුඛයන් ආවරණය වගේම ඇත්තටම ඇතුලෙන් මුඛ ආවරණය පැලඳිය යුතු හරිම කාලය මේකයි. අපි කතා කළා හැමෝටම අපේ ප්‍රශ්න කිය හැමෝම කලබල කරමින් නැත්නම් අනුන් ගැන වැරදියට හිතනවා. අපි හිතන මිනිස්සු අපිට උදව් කරන්නේ කියලා. අපි බොහෝ දෙනා අපේ සිතුවිලි කලබලකාරී තත්වයන් වලට පත් කර ගන්නවා. මම සිතනවා එදා මෝසස්තුමා දුන්න ඒ අනපරිදි අපිත් මේ කාලය ඇතුළත මේ කාලය තුලදී අපේ නිවෙස් වල රැඳෙමින් අපේ පවුල ශක්තිමත් කිරීමට කාලය ඇවිල්ලා තියෙනවා. අපිට බොහෝ වෙලාවට අපේ පවුලත් එක්ක කාලය ගත කිරීමට කාලය අඩු වෙන්න ඇති. සමහරට ඒ කාලය ශක්තිමත් කරමින් අපේ පවුල් වල සිටිනා වූ තරුණ දරුවන් අපි ළඟට තියාගනිමින් ඔවුන්ට බයිබලයේ ගැන හරි පරණ ගිවිසුම් පැහැදිලිව කියන දෙමව්පියන් හැටියට අපිට වගකීමක් තියෙනවා. අපේ දරුවන්ට දේව වචනය කියලා දෙන්න. ඔවුන්ට දෙවියන් වහන්සේගේ පරණ ගිවිසුම අර දසපනත කටෙන් කටට තමයි ඉදිරියට ආවේ. දරුවන්ට කියලා දෙන්න. මං හිතන්නේ දැන් කාලය ඇවිල්ලා. මොකද ඉදිරි කාලේ අපි දන්නවා උන්වහන්සේගේ පැමිණීමත් ආසන්නයි. අපි දන්නවා ඉදිරි බයිබලයේ කියනවා එලිදරව් පොතේ එක්තරා කාලයක් එනවා ඔසවා ගැනීමෙන් පසු මිනිස්සු හොයනවා බයිබලය. නමුත් බයිබල් කොලයක්වත් හම්බ වෙන්නේ නැහැ කියලා. එලිදරව් පොතේ සඳහන් වෙනවා එක කාලයක් එනවා. මම නැවත කියන්නේ ඔසවා ගැනීමෙන් පසුව ඒ දෙවෙනි පීඩා කාලේදී මිනිස්සු දේව වචනේ හොයනවා. හැබැයි දේව වචනේ හොයාගන්න ලැබෙන්නේ නැහැ. ඉතින් අපි එවැනි අනාගතයකට යන්නේ සමහර විට මේ ඒ අනාගතයට සූදානම් කිරීමක් වෙන්න පුළුවන්. අපේ දරුවන්ට අපි දේව වචනය පැහැදිලිවම ඔවුන්ගේ සිත්වල ධාරණය කරාට පසු ඔවුන්ගේ පරම්පරාවලට ඉදිරියට උනේ අරන් යයි. දේව වචනේ ඉස්සර කාලේ මිනිස්සුන්ට මේ වගේ ලස්සන බයිබල් ඔබටත් මටත් තියෙනවා වගේ ලොකු පොත් තිබ්බේ නැහැ. ඔවුන් දේව වචනය ඔවුන්ගේ සිත්වල ලියලා සිත්වල ධාරණය කරමින් ශුද්ධාත්මයන් වහන්සේගේ කරුණාවෙන් තමයි ඉදිරියට ගෙනිච්චේ. ඉතින් එවැනි කාලයක් අපිට පැහැදිලිවම කියනවා ඉදිරියේදී එනවා කියලා. ඉතින් ඒ කාලයට සූදානම් කිරීමක් වෙන්න පුළුවන්. මේ කාලය ඇතුළත දෙවියන් වහන්සේගේ වචනය බෙදා ගැනීමෙන් උන්වහන්සේගේ කරුණාව අගය කරමින් ජීවත් වෙන්න මං හිතන්නේ අපි පුරුදු විය යුතුයි. අපි මතක තියාගත යුතු දෙයක් තමයි උන්වහන්සේ ජෙහෝවා ජයිරේ. උන්වහන්සේ සියල්ල සපයන දෙවියන් වහන්සේ. අපි එක එක්කෙනාට කෝල් කර අපි දේවල් ඉල්ලනවා වෙනුවට ඔබ මතක් සිතන්න කී වතාවක් දෙවියන් වහන්සේ වෙත හිස යොමු කරමින් නැත්තම් හිස පහත් කරමින් ඔබ කී වතාවක් දෙවියන් වහන්සේට වද කරාද? ඔබ කී වතාවක් දෙවියන් වහන්සේගෙන් ඔබේ සැපයුම ගැන සටන් කරාද? ඔබ කී වතාවක් ඇඬුවද උන්වහන්සේට? ඇයි මම විතරක්? ඇයි මට මෙහෙම දැනෙන්නේ? ඇයි මට තිබෙන්නා වූ මේ අගහිඟකම් තෘප්තිමත් කරන්න සම්පූර්ණ කරන්න කියලා ඔබ කී වතාවක් දෙවියන් වහන්සේගෙන් යේසුස් වහන්සේගෙන් ඉල්ලුවද? ඔබ දන්නවද එදා කුරුසේ උන්වහන්සේ කටුඔටුන්නක් පැලඳුවා. කටු හැදෙන්නේ කාන්තාරේ. නමුත් උන්වහන්සේගේ හිසේ කටුඔටුන්න පැලඳමින් උන්වහන්සේගේ රුධිරය ගැලුවා එවිට. අර බර කටු පිරිච්ච ඔටුන්න ඔළුවට බර කළ දැම උන්වහන්සේගේ රුධිරය ගැලුවා. බයිබලයේ සඳහන් වෙනවා ඒ අපිව තෘප්තිමත් කරන්න අපේ අගහිඟකම් වෙනුවෙන් ඒ කටුක ජීවිතේ උන්වහන්සේ ඇත්තටම අපිව මුදවා ගත්තා.
ආමේන්. අපි ඒ නිසා ඒ සියල්ල සිහි කරමින් උන්වහන්සේ එදා රුධිරය හෙළුවේ ඔබවත් මාවත් වසංගතයෙන් ආරක්ෂා කිරීමටත් අපේ තිබෙන්නා වූ ඒ prosperity එක නැත්නම් අපිට අපේ ජීවිතයට දිය හැකි ඒ සමෘද්ධිමත්කම ලබා දෙන්න උන්වහන්සේ ඔබත් මමත් වෙනුවෙන් ඒ පූජාව කළ අවසానයි. අපිට තියෙන්නේ අද සබාවක් හැටියටත් පෞද්ගලිකවත් උන්වහන්සේට අපේ අයදුම් ගෙනියන්න පමණයි. උන්වහන්සේගෙන් ඉල්ලන්න මගේ දරුවන්ට අවශ්‍ය දේ, මගේ ජීවිතයට අවශ්‍ය දේ, මගේ රැකියාවට අවශ්‍ය දේ, මගේ තියෙන හැකියාවන්ට මට තැන නොලැබීම, මගේ රැකියාව අහිමි වීම උන්වහන්සේ සමග කතා කරන්න. ඒ වගේම උන්වහන්සේට ස්තුතිවන්ත වෙන්න. මෙවැනි කාලයක ඔබට රැකියාව තිබීම ගැන ස්තුතිවන්ත වෙන්න. මෙවැනි කාලයක සබාවක් ලෙස මේ සබාවෙන් ඔබට ලැබෙන පෝෂණය ගැන උන්වහන්සේට ස්තුතිවන්ත වෙන්න. ස්තුතිවන්ත වෙමින් ඔබටත් එපාවුල්තුමා කියන්නා වූ ඒ රහස සෑම විටම මතක් කරගන්න. නැවත කෙටියෙන් කියනවා නම් මතක තියාගන්න මිසරවරුන් ඒ අමාරුකම් තුලින් යන විට ඒ අමාරුකම් ඊශ්‍රායල් වරුන්ටත් දැනුණා. දැනුණා විතරක් නෙමෙයි ඒවෙන් ආරක්ෂා වෙන්න ඊශ්‍රායල් වරුන්ට යම් කිසි නීති ක්‍රමවේදයක් දෙවියන් වහන්සේ විසින් කිව්වා. ඉතින් සැහැල්ලුවට ගත යුතු නැහැ කිසිම දෙයක්. ඒ වගේම අපි දන්නවා අපේ ජීවිතේ අපිට දැන් මේ වසංගත කාලයේදී අපිට ආරක්ෂා විය යුතු ක්‍රම තියෙනවා. ඒ ක්‍රම වලින් අපි වගකිව යුතු ක්‍රිස්තියානි දරුවන් හැටියට අපි ක්‍රම සියල්ලම පිළිපැදිය යුතුයි. ඒ ක්‍රමවලට අපේ රජයට අපේ නායකයන්ට අපි හිස නමමින් අපි ඔවුන් වෙනුවෙන් යාඥා කරමින් අපි මේ ක්‍රමයේ අනුව හරියට ජීවත් වෙමින් බොහොම වගකීමක් ඇති පුරවැසියන් ලෙස සිටිය යුතුයි. ඒ වගේම අපේ හිත ඇතුලේ අපි දැනගත යුතු එක දෙයක් තමයි එදායි වසංගතය දෙවියන් වහන්සේ දන්න දරුවන්ට දැනුන්නේ නැහැ. එහෙනම් ඒක අද මගේ ගෙදරටත් දැනෙන්නේ නැහැ. ඉදිරියේ අද දැනෙන්නෙත් නැහැ, ඉදිරියේ දැනෙන්නෙත් නැහැ. හැබැයි ඒ මොන කාලය තුලින් ගියත් පාවුල්තුමා කියන්නක් මෙන් ඒ සතුටුව සිටින්නත් පහත් අපේ ජීවිතේ පහත් තත්වයටපත් උනත් අපි ඒ සමෘද්ධිව සිටින්නත් කොහේ හිටියත් අපි බොහොම සාගින්නෙන් සිටියත් සමෘද්ධිව සිතන්න හිඟකම් තිබුණත් වගකීමෙන් හැසිරෙන්නත් ඒ රහස ඉගෙනගෙන සිටිමි. 13 වෙනි පදය පිලිපි 13 බොහොම වැදගත් පදයක්. ඒකේ කියනවා මා බලවත් කරන තැනැන් වහන්සේ තුල මට සියලු දේ කළ හැකිය. මා බලවත් කරන තැනැන් වහන්සේ තුල මට සියල්ල කළ හැකිය. අපි නිවසේ සිටින ගම අපි පදේ කියව ගම එක වතාවක් මා බලවත් කරන තැනැන් වහන්සේ තුල මට සියලු දේ කළ හැකිය. ආමේන්. ඉතින් මේ සතිය අපි ආරම්භ කරනකොට මම කැමති සියලු දෙනාම මේ සතියේ කිසිම අර මූණ පහත් කරගෙන අමාරු කමින් නැතුව මා බලවත් කරන තැනැන් වහන්සේ තුලින් මට සියල්ල කළ හැකිය යන ඒ පදය නැවත මොන අමාරුකම ආවත් සතුටෙන් ප්‍රකාශ කරමින් බොහොම ජයග්‍රාහී කාලයකට ඇතුල් වෙමින් දෙවියන් වහන්සේ තුල යේසුස් වහන්සේ තුල අපේ තිබෙනා වූ සම්බන්ධකම අපි ශක්තිමත් කරගනිමු. ආමේන්. අපි සියලු දෙනා යාඥා කරමු. අපට බොහෝසේ ආදරය කරන දෙවියන් වහන්සේ අපි ඔබ වහන්සේ දී ඇති යේසුස් වහන්සේගේ ලේවලට අපි සභාවක් හැටියට ඔබ වහන්සේට ස්තුතියි කියනවා ස්වාමීනි. ඒ වගේම අපිට දී ඇති දේව වචනයටත් එදා අපේ මුතු මිත්තන් ආරක්ෂා කරාමෙන් ඔබ වහන්සේ අපවද මේ සියලු වසංගත තත්වයන්ගෙන් යේසුස් වහන්සේගේ ලේව නිසා අපි ආරක්ෂා කරන
ඒ කරුණාව අපට දී ඇති නිසා අපි ඔබ වහන්සේට අනේක වාරයක් ස්තුතිවන්ත වෙනවා. ස්වාමිනී අපේ ජීවිත අපිවද අපේ පවුලේ සිටින සෑම දෙනාද අපේ මේ සභාවද අපේ දේවගැතිතුමන්ද සියලුම දෙනා ඔබ වහන්සේගේ ශුද්ධ ලේවල රැකවරණයට යටත් කරමින් අපි මේ සියල්ල ඉල්ලා සිටින්නේ නාසරිති යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. දැන් දෙවියන් වහන්සේගේ කරුණාවද යේසුස් වහන්සේගේ මිත්‍රත්වයේද ශුද්ධාත්මයන් වහන්සේගේ මඟ පෙන්වීමද අපි සියලු දෙනා සමග අදත් මේ ලබන්නා වූ සතියත් නිරතුරුවම අප සමග තිබේවා. ආමේන්. හොඳයි අපි අවසාන ගීතිකාව කියන ප්‍රතිපේන අපි සුළු මොහොතක් කරගෙන අපි මදහත් කාර්කමින් අපි ඇසුවා වූ පණවිඩය අපේ හදවත තේරුම් අරගෙන අපිට සියල්ල සපයන්නා වූ අපේ යාඥා අසන්නා වූ සියලු දෙයට පිළිතුරු දෙන්නා වූ දෙවියන් වහන්සේට අපි යාඥා කරමු. ස්වාමීනි අපි මේ උදෑසන අපි යාඥා කරමින් විශේෂයෙන්ම අපේ සභා පවුලේ සියලු දෙනාම බාර කරනවා. අද වචනේ අපි ඇසුවා වගේ සියලු දේ සපයන්නා වූ දෙවියන් වහන්සේ අපිව ආරක්ෂා කරන්නා වූ දෙවියන් වහන්සේ ඉතින් මේ හැම අපේ සභාවේ ඉන්න හැම කෙනෙක්ම ආරක්ෂා කරමින් ඔබ වහන්සේගේ කරුණාව තුළ ගෙන යන්න කියලා ආඥා කරනවා. ඔබ වහන්සේගේ වචනේ කියන තරුණ සිංහෝ කුසගින්නේ සිටියත් මම කුසගින්නේ ඉන්නේ කියලා. ඉතින් මේ වෙලාවේදී ඒ ආකාරයේ පොරොන්දු දුන්නා වූ ජීවමාන දෙවියන් වහන්සේ ඔබ. ඉතින් මේ තත්ත්ව තුළ යද්දී ස්වාමීනි ඔබ වහන්සේ උන් සමග සිටින්න. ඒ වගේම ස්වාමීනි සභාවේ සියලු දෙනාම ආරක්ෂා කරමින් නැවත අපිට එකතු වෙලා ඔබ වහන්සේ නමස්කාර කරන්න පුළුවන් කාලය ලබා දෙන්න. දේවගතිතුමා ඇතුළු මහානායකතුමා ඇතුළු සියලු දෙනාම අපි මේ වෙලාවේදී බාර කරනවා. මේ වෙලාවේදී මහත් අමාරුකමින් සේවය කරන්නා වූ සියලුම දේවදාසයන් අපි මේ වෙලාවේදී මතක් කරමින් ඔබ වහන්සේගේ පාමුල උන්ගේ අවශ්‍යතා සියල්ලම වගේම උන්ගේ රැකවරණය ඔබ වහන්සේගෙන් අපි ඉල්ලා සිටිනවා ස්වාමිනී. ඒ වගේම ස්වාමිනී මේ වෙලාවේදී ඔබ වහන්සේගේ වචනයෙන් නිසා දුක් විඳින පීඩාව විඳින හැම මිනිස්සුන්ම බාර ගන්න ස්වාමිනී. මේ අවසාන කාලය තුල ස්වාමිනී ඔවුන් කරන්නා වූ ඒ කැපවීම තුල ස්වාමිනී ඔවුන් ඔවුන්ට දකින්න ඒ අස්වැන්න දකින්න ඔවුන්ට සලස්වන්න කියලා ආඥා කරනවා. ඒ වගේම ස්වාමිනී අපි මේ වෙලාවේදී අපේ රට ගැන ආඥා කරනවා. මේ වෙලාවේ දුකින් පීඩා විඳින හැම කෙනෙක්ම ඔබ වහන්සේගේ දයතට බාර කරනවා. ඔබ වහන්සේ ඔවුන් සපයන්න වගේම ඔවුන් රැකවරණය කරන්න මේ වෙලාවේදී රෝගපත් වෙලා ඉන්න හැම කෙනෙක්ම යේසුස් වහන්සේගේ නාමයෙන් යේවරාෆ දෙවියන් වහන්සේගේ නාමයෙන් අපි මේ වෙලාවේදී ඔබ වහන්සේගේ සුවය ඉල්ලනවා. ඒ වගේම ස්වාමිනී අපි මේ වෙලාවේදී රට පාලනය කරන්නා වූ සියලුම ජනාධිපති අගමැති ඇතුළු හැම ඇමතිවරයෙක්ම බාර කරමින් ආඥා කරනවා. ඒ වගේම රට තුළ සේවය කරන්නා වූ ඒ රාජ්‍ය ආයතන වල සේවය කරන්නා වූ සේවක මහත්මයන් මහත්වරුන් හැම කෙනෙක්ම බාර කරනවා. ඔබ වහන්සේගේ කන් අතට ගෙනෙනවා. ඔවුන්ට මේ රෝගෙන් නොවැළඳී ඒ රටේ සියලු මාංශ පවත්වාගෙන යන්න ඔවුන්ට පුළුවන්කම ලබා දෙන්න. ඒ වගේම ස්වාමීනි අපි මේ මුළු ලෝකයේ දෙසා ආඥා කරනවා. නොයෙකුත් මේ වසංගත පීඩාවන් මේ වෙලාවේදී ලෝකයේ තුල කලබමින් තිබෙනවා. අපි මේ වෙලාව වුන් ගැන මතක් කරනවා ස්වාමීනි. මේ මොහොතේ තාත්තල ඉන්නා වූ මිනිසුන් දෙවි කෙනෙක් පතන විට ඔබ වහන්සේ වුන්ට උපකාර කළ මැනව. ඔබ වහන්සේව සොයන කල වුන්ට උපකාර කළ මැනව. ඉතින් මේ උදෑසන අපි ඒ සියලු දෙනාමත් බාර වෙමින් අපි ආඥා කරන්නේ අප දෙවියන් මෑණු දැන් ජීවමානව සිටිනා වූ නාස්රී යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උතුම් වූ නාමයෙන් නිසාය. ආමෙන්. අපි මේ ගීතිකාව ගායනා කරන විට අපගේ පූජාවන් වෙන් කර තබා ගනිමු. Nikata koro
ඔබ සියලු දෙනාට යේසුගේ ඊතයි